උතුම් වූ ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කාන්ති බස්නායක මහත්මිය, චන්දිමා කාංචනා දියණියන්, හේමන්ත බෑණනුවන් සහ සන්තුෂ්ණී ආයුෂී මිනිබිරියන් සහ දේවිකා චිත්‍රා යන සහෝදරියන් විසින් මෙම ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් කාන්ති බස්නායක මහත්මියගේ ආදරණීය ස්වාමියා වූ චන්දිමා සහ කාංචනා දියණියන්ගේ ආදරණීය පියාණන් වූ හේමන්ත මහතාගේ දයාබර මාමණ්ඩිය වූ සන්තුෂ්ණී සහ ආයුෂී යන දියණියන්ගේ ආදරණීය සීයා වූ බත්තරමුල්ල රොබර්ට් ගුණවර්ධන මාවතේ අංක 120න් පහදරන නිවසේ පදිංචිව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු ලෙසත් මහනුවර කඳුරට ප්‍රජා සංවර්ධන පදනමේ සභාපති හා විධායක අධ්‍යක්ෂ ලෙස සේවය කර විවිධාකාර සමාජ ගැටලුවලට මුහුණ දුන් ජනතාවට සහන සලසා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් වැඩි දියුණු කිරීමට විදේශ ආධාර ලබා දෙමින් එම දිලිඳු ජනතාව සමග එක් වී වැඩ කළ සහ තම ඥාතීන්ට යුතුයකම් වගකීම් මනාව ඉටු කරමින් ඥාතීන් අතර නායකයා වූද සමකාලීන පාසල් මිතුරන්ටත් විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන්ටත් උදව් උපකාර කළ සුහද මිත්‍රයෙකු වූද සෑම සේවා ස්ථානයකදීම ඉහළ ප්‍රධානීන්, තම සේවා සගයන්, පහළ නිලධාරීන්, ග්‍රාමීය මට්ටමේ නායකයින්, සේවාලාභීන් එනම් ගොවීන්, කම්කරුවන්, වතුකම්කරුවන් දිලිඳු ප්‍රජාව සමග සමීපව කටයුතු කළ මානව හිතවාදී මහත්මයෙකු වූ 2020 වර්ෂයේ මැයි මාස 31 වන දින අභාව ප්‍රාප්ත වී අද දිනට වසරක් සපිරෙන ආචාර්ය අනුරුද්ධ කුමාර බස්නායක මහතාට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින සියලුම දෙනාටත් ඒ සඳහා අපකැප වී කටයුතු කරන්නා වූ සියලුම නිලධාරීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බකම්ම ජහස්ස බික්ඛුනෝ දුනමානස්ස පුරේකතං රජං අමමස්ස ටිතස්ස තාදිනෝ අතෝ නත්ති ජනං ලපේත තේති. ධර්මානුශාසනාවේ අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහවර පින්නතුනි, භාවනාව යනු කුමක්දයි මේ රටේ එකඟ වෙන්නට බැරි මත රාශියක පැටලලා ඉන්නවා. බොහෝ තැන්වල කවුරු හරි කරන දෙයක් බවට භාවනාවපත් වෙලා තිබෙනවා. එහෙමත් නැත්නම් අරමුණු වෙන්නේ නැති තනි සමාධියක අරමුණක ඉන්න එක භාවනාව බවට පත් වෙලා තිබෙනවා. මොකද භාවනා කරනවා කියලා කියන්නේ ඔහම මේ කාර්මණක හිත තියාගන්න එක කියලා කියන අය තාමත් ඉන්නවා. ඔතේ එහෙම භාවනා තියෙන්නේ නැති බුදුන් වහන්සේ පෙර කාලේ. නමුත් මේ බෞද්ධය බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන්නේ මොකටද? සසරේ දුක්ඛයක් තියෙනවා, ඒක නිමා කරන්න තෙරුවන් සරණ කරගන්නවා. සැබෑවට තෙරුවන් සරණ කර ගැනීමත් මේ දුක නිමා කිරීම සඳහා කරන භාවනාවත් කියන එක දෙකක් වෙන්න බෑ. යනු විවිධ පැතිවලින් අරගෙන අප මේක ධර්මදේශනා මගින් පැහැදිලි කරමින් ඉන්නවා පවතින මට්ටමට වඩා ගැඹුරට යන්න. ඒ සඳහා උපයෝගී කරගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් වශයෙන් මම දැක්තුටුවා. කුද්දක නිකායෙහි නන්ද වර්ගයේ පවතිනා වූ කම්ම සූත්‍රය කියන එක. කර්ම සූත්‍ර කියලා 7ක් පිළිබඳව මම ධර්ම දේශනා කරලා තියෙනවා. ඒක නෙමෙයි මේ. මේක දිනවා කතාවක්. ඒ කතාවේ පෙන්නන වචන ටිකක් තියෙනවා. ඒ
කතාවට අදාළ භික්ෂුන් වහන්සේට නැත්නම් භික්ෂුවට අදාළ කාරණාව තේරලා නිසා එහෙම කරලා තියෙන්නේ. අපිත් ඒක එහෙම ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තම අපටත් කරන්න පුළුවන්. මේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. තේනකෝපන සමයේන අඤ්‍යතරා භික්ඛු භගවතෝ අවිදූරේ නිසින්නෝ හෝති. උන්වහන්සේ ජේතවනාරාමේ හරි කොහේරි වැඩ ඉන්න සමයක එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට පේන මානේ සමීපේ නිසින්නෝ හෝති ඉන්නවා. කොහොමද ඉන්නේ? පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිදාය. පලක් බැඳගෙන එරමිනිය ගොතාගෙන එහෙම කියනවා නම් නැත්නම් පද්ද පරියංකේ කය ඍජුව තබාගෙන ඊට පස්සේ කරන වැඩ ටිකක් ගැන සඳහන් කරනවා. පුරාණ කම්ම විපාකජං දුක්ඛං තිබ්බං කරං කටුකං වේදනා අදිවාසෙන්තෝ සතෝ සම්පජානෝ අවිහඤ්ඤමානෝ. ඔන්න වැඩ ටික තියෙනවා. මෙන්න මේ වචන වලට අදාළ කාරණා ටික තමයි මේ භාවනාව කියලා තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ නැහැ එහෙම ඉඳගන්න ඕන කියන එක නම්. එදා පැවිදි වුණා වූ පූජනීය මහා සංඝරුවන්ට ධර්ම දේශනා කරමින් වඩිනව ඇරුණාම අනිත් කටයුත්ත තිබුණේ තමන්ගේ හිත දිහා බලාගෙන ක්ලේශයන් ප්‍රහීන කරගන්න එක. එතකොට ආහාර ටිකක් හොයාගෙන පෑන් පහසු වෙලා විවේකයේදී ඊට පස්සේ මනෝද්වාරයට මොහොන දීලා කරන්න ඕන කටයුත්ත මේ පෙන්වලා තිබෙන්නේ. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ එහෙම වාඩි වෙලාම ඉන්න ඕන කියන එක නෙමෙයි. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණු හම්බ වෙන වෙලාවෙදිත් ඔය කියන වැඩේම වෙනත් විදිහකින් කරන්න පුළුවන් කියලා. නමුත් මේ සමාජයේ තාමත් බහුතරයක් පිළිගන්නේ නැහැ. මේ වාඩි වෙලාම ඉන්න ඕන අරමුණක් අරන් මෙනෙහි කරන්න ඕන කියලා හිතනවා ඇරුණාම මේ එදිනෙදා ජීවත් වෙමින් ඇසට කනට නාසයට හම්බ වෙන අරමුණ ඔස්සේම ප්‍රමාදයට අහු නොවින් අප්‍රමාද වෙන්නට සිහිය පාවිච්චි කරන්න පුළුවන් කියන එක ධර්මයේ තේරෙන තුරු කෙනෙක් පිළිගන්නේ නැහැ. වැරද්ද එතනයි තියෙන්නේ. ධර්මයේ කියන්නේ චරිත කතා හෝ බණ කතා කියලා හිතන තාක්කල් ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ශාසන ඉතිහාසය ගැන කියන කතන්දර අහන තාක්කල් කියලා හිතන තාක්කල් මේ වැඩේ වෙන්නේ නැහැ. ධර්මය කියලා කියන්නේ තමන් ළඟ ක්‍රියාත්මක වෙන්න ඕන දෙයක්. ඒක තේරුම් ගැනීම තමයි මේ තමා ගැන හොයා බැලීම කියන වචන යටතේ අපි ළඟ වෙමින් පවතින දේ කියලා මම වචනයක් පවත් පැහැදිලි කරනවා. එතකොට බුදුන් වහන්සේ හමු වෙනකොට ධර්මය වැටහෙනකොට වුණ දෙයක් තියෙනවා. ඒ වරදෙන් නිදහස් වෙන්නත් ඕන, අලුත වැරදි නොකර ඉන්නත් ඕන. ඒ ටික තමයි මේ පෙන්වලා තිබෙන්නේ. මොකද්ද මේ පෙන්වන්නේ? පුරාණ කම්ම විපාකජං දුක්ඛං තිබ්බං කරං කටුක වේදනං සම්පජානෝ අවිහඤ්ඤමානෝ. මොකද මේ පෙන්වන්නේ? එදාට පෙර ඒ ජීවිතේ කළා වූ පුරාණ කර්මයන් දැන් යාට මතක් වෙලා එනවා. ඒවැ පවතිනා වූ දුකක් තියෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හිතට આવොත් සැනසීමක් නැහැ. ඒ වගේ මේකේ තියුණු බවක් තියෙනවා, තිබ්බං. ඒ වගේ මේකේ කටුක බවක් තියෙනවා. කරං කියන වචනෙන් කියව තියුණු කටුක බවක් තියෙනවා. ඒ කටුක වේදනාව නුවණින් සම්පජානෝ සතෝ සම්පජානෝ සතෝ සිහියෙන් සම්පජානෝ නුවණින් මොකද්ද කරන්නේ? අවිහඤ්ඤමාවනෝ. ඒවට අහු වෙලා
වෙනසෙන්නේ නැත්තම් දුකටපත් වෙන්නේ නැතුව හසු නොවි මේ වාඩි වෙලා ඉන්නේ. දැන් මේ කියන එකෙන් පෙන්වන්නේ පටවි හරි ආපෝ හරි ආනාපාන සති හරි දිහා බලන් ඉන්නවා කියලාද? නෑ. මොනවද පුරාණ කර්ම කියන්නේ? කෙනෙක් ජීවත් වෙන්න ගියාම ලෝකෙත් එක්කලා සම්බන්ධතා ඇති කරගන්නවා. ඒ සම්බන්ධතා ඇති කරගන්නේ ධර්මානුකූල විග්‍රහයෙන් ගත්තාම අනිත් පැත්තට තියෙනවා මාපිය ගුරුවර නෑදෑ සම්බන්ධතා කියලා වෙනත් මේ සම්බන්ධතා නීත්‍යානුකූල ආදී දේවල්. නමුත් මේ මම කතා කරන එක ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ විඳීමේදී ඇති වෙන සම්බන්ධතා. ඒ සම්බන්ධතාවයේදී අපි ළමා කාලේ පටන් රූපයට ඇලෙනවා ගැටෙනවා, ශබ්දයට ඇලෙනවා ගැටෙනවා, ගන්ධයට ඇලෙනවා ගැටෙනවා. මෙහෙම ඇලීම් ගැටීම් මුලාම් වීමට සීමාවක් නැහැ. ඒ වගේම ප්‍රමිතියක් නැහැ. එක විදිහට කියලා. තම තමන්ට රුචි අරුචි පරිදි. මේ පංචද්වාරයේ පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පංචද්වාරයට එන කාරණා මතකයට එකතු වෙනවා. දරුවන්ට ඊට අඩුයි වැඩි වෙන්න මේන කාරණා වැඩි. ඒකට කියනවා මනෝද්වාරය කියලා. එතකොට අරමුණු උපදින්න පංචද්වාරයට නම් ඉස්සරහින් යමක් ගැටෙන්න ඕන. මනෝද්වාරයට ගැටෙන්න ඕන නෑ. තියලා තියෙනවා නම් නිකන් ඉන්න වෙලාවට එනවා. කෙනෙක් එක්කලා අමනාප වුණා නම් ඒක මතක් වෙනකොට අමනාප එනවා. කෙනෙක් එක්ක බැඳලා ඉන්නවා නම් ඒක මතක් වෙනකොට බැඳීම උපදිනවා. කෙනෙක් සමග ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා නම් එයා හමුනුනත් මතක් වෙනකොට ඒක එනවා. මෙන්න මේ විදිහට ජීවිතේ ළමා කාලේ සිට මහලු කාලය දක්වාම ඒක තේරුම් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකෙත් සමග ඇති කරගන්නා වූ ඇලුම් ගැටීම් සංඛ්‍යාව ඉහළ යනවා. එතකොට තමන්ට විවේකේ නැතුව යනවා. අපට නිදහසේ විවේක ඉන්න පුළුවන් බොහෝ විට. නමුත් සාමාන්‍ය කෙනෙකුට විවේක ඉන්න බෑ. එහෙම වුණාම පාළුවක් දැනෙනවා. නිදිමතක් දැනෙනවා. ඒ වෙන මොනවට හරි එකතු වෙන්න ඕන. ඒ කාරණාව තමන්ට අර මොනවා හරි දෙයකට එකතු වෙලා පුරුද්ද තියෙන්නේ. නිකන් ඉන්න බැරි නම් විටක් කන්න, බුලත් විටක් කන්නවත්, සිගරට් එකක් බොන්නවත් එකතු වෙන්න ඕන. අනේ වගේ අරමුණකට එකතු වීම තුලින් සංසුන් බව පිළිබඳ අවබෝධයක් නැති, සංසුන් බවක් පිළිබඳ තේරුමක් නැති සමාජයක් තමයි පෘථග්ජන කියන්නේ. එතකොට මේ වගේ මම දැකලා තියෙනවා මේ කයින් වචනෙන් කරන කාර්යයන් නැති වුණ ගමන් පාළුයි කියනවා. එක නිදිමත එනවා. බස් රථයේදීත් මම දැකලා තියෙනවා විනාඩි 2ක් යන ඉස්සලා නිදා ගන්නවා. යන ගමනොත්. ඒ මේ පාළුවට තියෙන අකමැත්ත සහ බය. නමුත් තේරුම් ගත්ත පුද්ගලයෙකුට බාහිර ලෝකයෙන් වෙන් වෙලා මෙහෙම ඉන්න එක තමන් හදාගත්ත අතීතයේ හිතට එන්න ඇරලා ඒකේ අඩුපාඩු දැකලා හදන්න අවස්ථාවක්. තථාගතයන් වහන්සේ විසාකාවට කළ අවවාදයේ පෙන්වන්නේ මෙසේ: ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකෙත් එක්කලා ඇති කරගන්නා වූ ඇලීම් විතරක් නෙවෙයි ගැටීම් සංඛ්‍යාව ඉහළ යන තරමට ඒවා නැතුව මේවා හිතට එන්න ගන්නවා. ඔබ මේක කියන්නේ ඔබේ අප්‍රසන්න හැඟීම් උත්සන්න වෙනකොට උපදින විට මට පේනකොටත් ඇහෙනකොටත් මතක් වෙනකොටත් ණයට අඳුකල වගේ කියලා. හොඳයි පෙනෙනකොට නම් එයා නිසාවයි කියමුකෝ, මතක් වෙනකොට කොහොමද වුනේ? ඒ ඔබ ළඟ තියෙන නිසා. මෙන්න මෙසේ ළමා කාලයේ සිට යනකොට ධර්මයේ නොයැටෙන තාක්කල් එකතු කරපු කාරණාවල එකතුව තමයි පුරාණ කර්ම කියන්නේ. ඒවා ඉතින් හොරකම් කිරීමෙන්, බොරු කිරීමෙන්, වංචා කිරීමෙන්, මිනී මැරීමෙන්, තව ලෝභ දේශ මොහ බලවත් කරපුවා ඔක්කොම. දැන් කෙනෙක් සම්බන්ධයෙන් රිදවන්න හිතේ තියෙනවා නම් මතක් වෙනකොට උට සමාව දෙන්න මතක් වෙන්නේ නැහැ, රිදවන්න හිතෙන්නේ.
කෙනෙක් සම්බන්ධයෙන් පරිගන්න හිතේ තියෙනවා නම් ඒකට සැලසුමක් කරන්න හිතෙන්නේ. මෙන්න මේ විදිහට සිත ඔබට දෙන්නේ ඔබේ සිතේ තබපුවා. මේක මනෝද්වාරය. දැන් මේ ඔස්සේ එන විට ඒව ඇතිවෙන්න ලෝභය දේශය මොහේ බර නිසා ඉසරදේ හැදෙනවා. කැස්ස හැදෙනවා. ඈනුම් යනවා. මුහුණ දෙන්න බෑ. ඒක ආරම්භක වසර 40කට පෙර අප මේක ආරම්භල කාලේ අපේ සිතට ආපු දේවල් පිළිබඳව තිබුණ පීඩනය තුල අපි දකිනවා. මේකට මුහුණ දෙන්න පුළුවන් හැකියාව අද වගේ කාලෙක සංසුන්ව ගෙදර ඉන්න හරියට උදව් උපකාර වෙනවා. මොකද අද වගේ කාලෙක කිව්වේ කොරෝනා අර්බුදයේ ව්‍යාප්තිය වළක්වන්නට නීති රීති පනවලා තනිව ගෙවල් වලට වෙලා ඉන්න කියලා තියෙනවා. නමුත් එහෙම ඉඳලා පුරුද්දක් නැහැ. කර්කස පරිසරයක, ශබ්දබද්ධ පරිසරයක දුවලා පැනලා වැඩ කරලා තමයි පුරුද්දක් තියෙන්නේ. එහෙම නැත්නම් ගෙදර ඉන්න පරිසරයේ බිරිඳ එක්ක, දරුවන් එක්ක, මාමනැන්දා එක්ක තරහ වෙලා වැඩට යන පුරුද්දක් තමයි තියෙන්නේ. දැන් ගිහින් ඉන්න කල් ඒවා මතක් වෙන්නේ නැති නිසා ගෙදර එනකොට රෑ වෙලා ආයෙ නිදා ගන්නවා, මුණ ගැහෙන්නේ නැති නිසා ටිකක් බේරිලා ඉන්නවා. දැන් ඉන්න වෙනවා කැමැත්තෙන් හරිය. දැන් අර හිතේ තබාගත්ත දේවල් වල පීඩනය එනවා. මේකට තමයි යහතතිය කියන්නේ. එනිසා අපි මේ පැහැදිලි කරන බුදුසමයේ මේ සිතට එන දේවල් දරා ගන්න පුළුවන් හැකියාව අද රටේ ලෝකේ හෝ ලංකාවේ ඉන්නවා නම් ඔවුන් තේරුම් ගන්නවා ඇති බුදුසමයේ පෙන්වන භාවනාව තුළ මේ කියන වදයක් නැතුව ඉන්න පුළුවන් නේද කියලා. මේවා ඔබට බලවත් පීඩනයක් ඇති කරන්නේ නැහැ හිත හදාගත්ත පුද්ගලයාගේ. හදමින් ඉන්න පුද්ගලයාටත් හදාගන්න බැරි නම් තමයි ඒවා ඊට පස්සේ ආපහු උත්සන්න වෙන්නේ, කාය වචන වලට ක්‍රියාත්මක වෙන්නේ. ඔස පසුගිය කාලයක් වානුව තුලත් ලැබිච්ච ප්‍රතිඵල මොනවද මේ වගේ හදිස්සියේ ගෙවල් වලට හිර කරපුවාම? වෙනදාට වඩා බිරින්දෑවලු ගුටි කාලා රෝහල් වලට බේත් ගන්න ගියයි කියලා තමයි වාර්තා වුනේ. වෙනදා වලට වඩා යම් දරුවන්ට දැරියන්ට අතර උණයි කියලා තමයි වාර්තා වුනේ. ඒ මොකද? අන්න අර තමන්ගේ හිතට එන හැඟීම අන් අයට එරහිව මුදා හරින්න ඇරුණාම මේක සංසිඳව ගන්න තේරෙන්නේ නැතිකම. නමුත් අපට තේරෙන දෙයක් අපි කියන්නම්. මේකට කියන්නේ සාමාන්‍යයෙන් සංචරණ නීති සීමා කිරීම, නැත්නම් තවත් විදිහට ගත්තොත් එහෙම ගෙවල් වල නම් ක්වොරන්ටයින් කරනවා කියලානේ කියන්නේ, ආශ්‍රිතයන් වෙන් කරන එක. එතකොට එතනදී ඒ අය සමාජයෙන් වෙන් කරලා තනිය තියන්න වෙලා තියෙනවා. නමුත් තනිව ඉඳලා පුරුදු නැති පුද්ගලයින්ට මේක විශාල දඬුවමක්. නමුත් අපි ක්වොරන්ටයින් කළත් නැතත් මේ තේරුම් ගත්ත අය වශයෙන් අපිට පැවරෙන වගකීම් වලදී කතා කළාට අනිත් හැම වෙලාවෙම එක්ක පොතකින් යමක් හොයන එක නැත්තම් නිහඬව ඉන්න එක කරන්නේ. අපිට මේ සංසුන් බවත් එක්ක ඉන්න හරි අපි කැමැත්තක් තියෙනවා. අපි අකමැති නොසන්සුන් වෙනවට. නොසන්සුන්කම ඉක්මනින් සංසුන් කරගන්න අපි කැමති වෙන්නේ. මොකද නොසන්සුන් බව තියෙන්නේ නැහැ, සංසුන් බව හැමදාම තියෙනවා. එනිසා බුදුදහමේ ගැඹුරු තේරුම් අරන් හිටියනම් මේක කිසිම තර්ජනයක් හෝ බාධාවක් හෝ කරදරයක් වෙන්නේ නැහැ. කෑම බීම හොයාගන්න එක ප්‍රශ්නයක් නම් ඒකට නම් හොයාගන්න ඕන. ඒක මේකෙන් හමු වෙන්නේ නැහැ. නමුත් ඒකත් සරල කරගෙන මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්ණායක නීති රීති වලට ගරු කරමින් මේ දැනටත් 1000 ගාණක් අපෙන් සමවරන්නේ. ඒ අවුරුදු පොකුර බලවත් කරපු නිසානේ. තවත් පොකුරක් හදන්න නැතුව ඉන්න කටයුතු කරන එක රටට සමාජයට කරන මෙහෙවරක් නේද? ඇයි අපි අපේ අයම මරාගන්නේ බෝ කරලා? නිසා මෙන්න මෙතන ඉන්න ඔබට සිතට එන සිතුවිලි පිළිබඳව සහ ඒවැ දෙයක් නැති බව, බරක් නැති බව තේරෙන්න වෙනවා. නමුත් ඔබට ඒකේ දෙයකුත් තියෙනවා, කෙනෙකුත් ඉන්නවා, බරකුත් තියෙනවා. මතක තබා ගන්න. එහෙනම් ඒ අවස්ථාව මොනවා කරන්නද කියලා තියෙන්නේ? පොතක් බලන්න ඕන නම්, ආහාර ගන්න ඕන නම් ඒ ආදී කාරණා කටයුතුලුත් ඒක කරන්න පුළුවෙනි.
චිත්‍රපටයක් නරඹද්දිත් ගීතයක් අසද්දිත් මේ කියන කටයුත්ත කරන්න පුළුවන් බව මම දන්නවා. ඒක තමයි ඉදිරියේදී කියලා දෙන්නම්. එතකොට යමෙක් අතින් දැන් අඟුලිමාල මිනිමැරීම තුළ කළා වූ කටුක කටයුත්ත දැන් ආපහු මේ වගේ සංසුන් වුණාම හීනෙන් පේනවා. කල්පනා වෙනවා. ඒ මරණ බයෙන් කෙඳිරි ගාපු හැටි කෑ ගහපු හැටි එතකොට මතක් වෙනකොට වේදනාව දරා ගන්න බෑ යාටත්. ඒ වගේ යම් තාක්කල් Taman හොරබරු වංචා කරලා තියෙනවා නම් මේ සේරම හිතට එනවා නේද? ඔන්න සීලේ වැදගත්කම. සීලය කියන්නේ මොකද්ද? සම්මත සමාජයට මම මේ කතා කරන්නේ. උදේ ඉඳලා රැ වෙනකල් දවස ගානේ මේක කියා ඉන්න එක නෙමෙයි. සතුන් නම් නොමරණ එක, හොරකම් නම් නොකරන එක, කාම විත්‍යාචාරය නම් නොකරන එක, බොරු නම් නොකියන එක, මත්පැන් නම් නොබොන එක. ඒකටනේ සීලය කියන්නේ කායික වාස. නමුත් අපි වචනෙන් කියා කරන්නේ නැහැ කියා කරන එකනේ කරන්නේ. දැන් එතකොට එහෙමනම් ඔබට සීලයක් නැති එකේ ඔබ යොමු වෙන්නේ මේ සිල්පද කඩන්න නැත්තම් පාපයට. දැන් මේ විපාක තමයි හිතට එන්නේ. පුරාණ කර්මයන්ගේ කටුක ප්‍රතිඵල. මතක් වෙනකොට ඉන්න හිටින්න බැරි දැවෙන තැවෙන කැස්සෙන අමුතු පිස්සුවක් හැදෙන මේ පිළිබඳ අවබෝධයක් නැත්නම් තනි වෙන්න එපා අරණ්‍ය වලට යන්න එපා කියලා දේශනා කළා තියෙන අභික්ෂූන්ටත්. මොකද මේ සිතට එන දේ අරමුණක් වශයෙන් දැකලා විතර්කයක් වශයෙන් දැකලා සංසිඳව ගන්න බැරුව ඒක දෙයක් වශයෙන් තැනක් වශයෙන් රැවටෙනවා ඒකට. මම දන්නවා මෑත ඉතිහාසයේ වසර 5-10ක කාලයක් තුල ධර්මයේ ගැඹුරින් තේරුම් නොගෙන සිත සංසෝන කරගන්න භාවනා කරන්න ගිහින් වනාන්තර වලට ගිහින් පිස්සු හදාගත්ත බොහෝ දෙනෙක් අන්තිමට ගෙදර එන්න සිද්ධ වුණා. ඒ මනසට මුහුණ දෙන්න බැරිකම අර පෙන්නන්නේ. නමුත් ආරණ්‍ය සූත්‍රවල පැහැදිලි කරලා තියෙන භික්ෂූන්ට මේ හිතට එන අදහස් වල ආකාර තුනක් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. දරා ගන්න පුළුවන් නම් යන්න එතකොට ඒක සමනය කරගන්න පුළුවන් මේ උජුං කායම් පද්දාය පරිමුඛං කියන කාරණේ තුන. බැරි නම් ඒකට අහු වෙනවා. ඉතින් සියදි විනාසා ගනී, වතුරට පණීවි, ගිනි තබා ගනීවි. තව මොකක් හරි අපරාධයක් කරાવી. ඇයි? සිහිය නැති නිසා. එහෙනම් මේකේ පැහැදිලි කර වදාරන්නේ පුරාණ කර්ම කියන එකේ තේරුම එහෙමනම් මේ වර්තමාන මොහොත නම් මේ මරමුණට මුහුණ දීලා ඉන්නේ ඉන් පෙර මේ ජීවිතේ පුලා කළා වූ සිදුවීම් මතක් වෙනවා. බොරුවක් කළාද, අම්මට බෙන්නද, තාත්තට බෙන්නද, වංචාවක් කළාද, තව මොනවා හරි ඒ වගේ වැඩක් කළාද. ඒ කළාම රජය දන්නේ නැති වුණාට, නීතිය දන්නේ නැති වුණාට තමන් දන්නවා. දැන් හෘද සාක්ෂියෙන් ඔබට වද දෙනවනේ. මෙන්න මේකට මුහුණ දෙන්න බැරිකම තමයි මත්පැන් පානය කියන්නේ. ඕකෙන් බාහිර වශයෙන් සිහිවිකල් වෙලා අමතක කිරීම. අරමුණක සිත තබා ගැනීම කියලා කියන්නේ වයින් රොඳි වෙන ආරක්ෂණක් බලවත් කරන අරයන් මගහැරෙස්තීම. විදේශගත වීම එහෙම නැත්නම් පරිසරයත් හැර තව තැනකට යාම කියන්නේ අර හමු වෙන්නේ නැති වෙන්න බාහිර පරිසරයක් යොදාගන්නේ. මේ සේරම හිසේ රදයට මාරු කරන කොට. හැබැයි හිසේ රදේ තියෙනවා. කොට මාරු කරවට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව දාරන්නේ බාහිර ලෝකේ තියෙන සිද්ධීන් හරි මේවා දුකට හේතුව කියලා. කවුරු හරි දේශනා කළා තියෙනවා බුදුන් වහන්සේ දුකට හේතුව රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, අම්මා තාත්තා අටලෝ දහම කියලා. තණ්හාව කියලා නෙමෙයිද තියෙන්නේ. එහෙනම් ඒක තමන්ගේ හිතේ තියෙන දෙයක්. බාහිරත් හේතු තමයි. බාහිර හේතු හැමදාම තියෙනවා. ඒවා නෙමෙයි මේ ප්‍රධාන හේතුවනේ අපිට මේ අයින් කරන්න ඕන කමක් තියෙන්නේ. අන්නේ තණ්හාව කියන එක ඇහෙන් කනෙන් නාසෙන් එන වෙලාවට ඒක නැති කර ගැනීම සඳහා නැත්තම් මේ පෙන්නන මොකද්ද? පුරාණ කර්ම විපාකජං. ඒ වන විට මේ ජීවිතේ කරලා තිබෙන්නා වූ දැන් මේ කියන භික්ෂුව නම් විවාහ ජීවිතයක් ගත කරලා හෝ සතුන් මරලා හෝ දඩයම් කරලා හෝ තව මොනවා හරි කරලා කර්ම වෙලා තියෙනවා. හොඳ හෝ නරක. දැන් මේකේ පෙන්නන්නේ කර්ම විපාක. කටුක ඒවා. ඒ කියන්නේ ව්‍යාපාද විතර්කය. එහෙම නැත්නම් කාමේදී යම් ආකාරයක වැරදි ආකාරයක කටයුතු කරලා තියෙනවා නම් කාම විතර්කය. එනවා. ආවහම මේක අරමුණක් සිතුවිල්ලක් අතීත සිද්ධිය සිදු වෙලා දැන් ඉවරයි. දැන් මේක මතකයක් විතරයි කියලා දකින්න නුවණක් නැහැ. සිද්ධිය වගේම පේනවා.
අතීතයේ ගත වෙච්ච දෙයක්. නමුත් දැන් ඒක මතක් වෙනකොට පේන්නේ සිද්ධිය වගේ. ඒ නිසාම පෘථග්ජන පුද්ගලයා සිද්ධිය සිදු වුණ දා හා සමානවම දුකට වේදනාවට සංතාපයට පත් වෙනවා. ඇත්තට මේ සිද්ධියද සිතුවිල්ලක්. අගිනිගත් අවස්ථාවක් ගැන කල්පනා කරන්න. එහෙම නැත්නම් මිනිමැරුමක් කරලා තියෙනවා ඒ අවස්ථාව මතක් කරගන්න. ඒ වගේ තවත් අවස්ථාවක් මතක් කරගන්න. අවස්ථාව වසර 15කට 20කට පෙර සිදු වුණේ. අද මතක් වෙනකොට ඔබ එතෙන්ට වැටිලා විඳවන්නේ නැද්ද? ඇත්තටම මේක සිතුවිල්ලක් ඇරුණාම සිද්ධියක්ද? එහෙනම් මේකට බයවීමෙන් ගණන් ගැනීමෙන් මොකද වෙන්නේ? තවදුරටත් මේක පස්සෙන් ඇවිදින් අර හොල්මනක් පස්සෙන් එනවා වගේ වද වේදනා දෙනවා. එහෙනම් උපන්න අකුසල් කියන්නේ මේක තේරුම් ගන්න පෙර කරගත්ත දේවල්. තම තමන්ගේ ජීවිතේ ඒ වෙන විට කරලා තියෙන දේවල්. ඒවා හිතට එන්නේ ඇයි? හේතු තියෙන නිසා. ඔකොහරි ගබඩා කරලා තියෙන නිසා නෙමෙයි. හේතු වශයෙන් තිබෙන නිසා තමයි එන්නේ. බුදුන් වහන්සේ වදාරන අපට ලෝභය, දේශය, මෝහය උපදිනවා නම් එන්නේ තියෙන නිසා. දැන් බුදුදහමේ දුක කියන්නේ නම් මේ ලෝභය, දේශය, මෝහය ඇති වෙන පීඩනය නේද? ඒකනේ ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ නිබ්බාණං කියලා තියෙන්නේ. එහෙනම් මේවා ගැන මොකද මේ කරලා කියලා තියෙන්නේ? දුක්ඛං. ඒවා විපාකයේ දුක් සහිතයි. ඒ වගේ මේක තියුණුයි. ඒ වගේ මේක කර්කසයි. ඒක කටුකයි. මතක් වෙනකොට දැන් අවැරදි පැත්තේ දෙයක් නම් මතක් වෙනකොට ඒකේ සුන්දරත්වයක් දෙන්නේ නැහැ. මිනිමරුමක් කරලාද, හොරකමක් කරලාද, වංචාවක් කරලාද, රටට බොරු කරලාද, තව මොන හරි දෙයක් මතක් වෙනකොට ඒ විපාකේ කවුරුවත් දෙන්නේ නැහැ. ඒ නිසා මේ කර්ම විපාක න්‍යායේ රටක් පනවන, රජෙක් පනවන නීතියක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පනවන නීතියකුත් නෙමෙයි. ඒක චේතනාව විසින් කරන විපාකයක්. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සාමාන්‍ය සමාජයට පවතින්නේ නතං කම්මං කතං සාදු යං කත්තා අනුතප්පති. යමක් කරලා තප්පති තැවෙනවා, අනුතප්පති පස්සේ තැවෙනවා. දැන් මෙතන මේ අනුතප්පති තමයි එන්නේ. යමක් කරලා පස්සේ තැවෙන්න සිදුවෙන දේවල් කර්ම කරන්න එපා. යස්ස අසුභ කෝරෝදං. කඳුළු පිරෙන දිනුක්තව අඩන්න සිදුවෙන කර්ම කරන්න එපා කියලා. තංචකම්මං කතං සාදු. යමක් කරලා තැවෙන්න සිදුවෙන්නේ නැත්නම්, මතක් වෙනකොට සතුට වෙන්න පුළුවන් නම් ඒ ක්‍රියාකාරකම් කරන්න කියලා තියෙනවා. දැන් ඒ ක්‍රියාකාරකම් තමයි මවට පියාට සැලකීම, දරුවන් බලා ගැනීම, සහෝදර සහෝදරයන් සැලකීම, ඥාතීන්ට ගම්වාසීන්ට උදව් කිරීම, විහාරත් උදව් කිරීම, සුබ සාධන කටයුතු, අංග විකල මන්ද බුද්ධික ආදී කාරණාවලදී ඔවුන් කෙරෙහි උපන් අනුකම්. දැන් මේ Taman සතු තියෙන ධනයට, ශ්‍රමයට, කාලයට තියෙන වැඩ. නමුත් ඒක යොදන්නේ නීතියට හොරෙන් හෙරොයින් ගේන්න යන්න නම්. ඒක යොදන්නේ හෙරොයින් ටික හොරෙන් විකුණලා ජීවත් වෙන්න නම්. ඒක යොදන්නේ තහනම් දෙයක් ලංකාවට ගෙන්නන්න නම්. ඒක නීති විරෝධී කටයුත්තකට න යොදන්නේ. ඒ අවස්ථාව යොදනු ලබන්නේ කවුරු හරි පිරිසක් ගෙනල්ලා නගරයට ගෙනත් මුලා කරන්න නම්. සම්බාහන ආයතනයක් කියන වචනය යටතේදී මොකක්ද අපි එකට කතා කරන ලස්සන වචනයක් තියෙනවා. නගර සෝබනියන්ගේ නිවසක් නම් හදන්න ඒ කාලේ වචනෙන්. තවදකට වචනයක් තියෙනවා. මේ ඔක්කොම පින්ද කරන්නේ ආත්මාර්ථකාමී ලෙස සල්ලි හොයන එක. අන්න එතකොට මේවට යම් මොහොතක මතක් වෙනකොට කටුකපල. පෘථග්ජන පුද්ගලයාට කටුකපලෙන් මිදෙන්න බෑ. ඔහු ඒක සිද්ධියක් වශයෙන් දෙතෙන්ට වැටිලා විඳවනවා. අන්න ධර්මයේ තේරුම් ගත්ත භික්ෂුවට දැන් තියෙනවා uppannං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියාම් ආරභති චිත්තං පග්ගන්ප. උපන්න අකුසල් ප්‍රහාණය කිරීම සඳහා මොකද වෙන්න ඕන? එහෙනම් අන්න දැන් ඒකෙන් පෙන්නනු ලබනවා ඔබ කළ කී දේවල් සිතේ තිබෙනවා නම් ඒවට කය වචන නිහඬ වීමම ඒවට දොර ඇරීමක්. එහෙනම් ඔබ කය වචන නිහඬ වෙලා වාඩි වෙන්න ඕන මොනවා බලන්නද? ඔබේ තියාගත්ත දේවල් කොයි වෙලේ හරි ඔබේ හිතට එනවා කියලා ඒකට මුහුණ දෙන්න බලාගෙන. මම ඒකට උපමාවක් පෙන්නලා තිබෙනවා. ඔය ලංකාවේ සිදු වුණානේ සටනක්. මේකේ
නිල ස්ථානවල හිටපු අයට තමයි රජයේ හමුදා කියන්නේ. කැලේ හිටපු අයට කියන්නේ ගරිල්ලා හමුදා. ඔවුන් කානු කපාගෙන සැඟවී ඉන්නේ. හොයන්න බෑ. කැලේට වෙඩි තිබ්බට එහෙම වදින්නේ නැහැ. නමුත් මේ ගරිල්ලා හමුදාව එළියට එනවා අර ආරක්ෂක වැටවල් දුර්වල වෙනවල් බලාන. හොඳයි එළියට එනලාවට ඉලක්ක ගන්න පුළුවන් නම්. එහෙනම් ඔවුන් වෙනසෙනවා ආපහු හැංගෙන්න හම් වෙන්නේ නැහැ නේද? නමුත් සිහිය නැති හිතේ ගරිල්ලා හමුදාව විදිහින් පහර දීලා යනවා වගේ ලෝභයේ දේශේ මොහේට අවුලට පත් කරලා ආපහු හිතේ හැංගෙනවා. සිහිය තියෙන හිතේ මේගොල්ලෝ එනකල් ඉන්න ඕන මොකටද? ක්ලේශයන් ඝාතනය කරන්න. උපන්න කුසල් දුරු කරන්න. මේකට අර්ථ අවස්ථාව මේ මනෝද්වාරයමයි. පංචද්වාරයට අපි වස්සට එමු. එහෙනම් මෙන්න මේ කටයුත්ත මේ කරමින් ඉන්නවා කියලා පෙන්වන්නේ. කටුක වේදනා ඉවසමින්. ඔය තවත් සූත්‍රයක සඳහන් වෙනවා මේ වගේ අවස්ථාවට මේ පටිසෝතගාමී පුද්ගලයා කියන්නේ කවුද කියලා අහපුවාම මේ එන දේවල් කඳුළු පිරි දෙනතින් යුක්තව බ්‍රහ්මචර්ය වසමින් බැහැර කරනවා කෙනයි කියලා. ආපහු යනවායි කියලා. ඉවසනවා. අදිවාසනේ. ඉවසනවා කියන්නේ රිදවන්න, ගහන්න, බඩින්න, ප්‍රතික්‍රියා දක්වන්න මහන්සි වෙන්නේ නැතුව ඉවර කරන්න හදනවට. දැන් මෙතෙන්ට මොකද්ද අපි මෙහෙම වචන කියන එකට ඇත්ත සිද්ධිය කියන්නේ? ධර්මානුකූලව මේකට වචනයක් ගන්නව නැත්තම් තේරෙන්නේ නැහැ. හොඳයි කරනකොට මොකද වුනේ? මේවා කරනකොට ඒවට මගේ සහ මම සහ මගේ ආත්ම සංකල්පය එකතු වෙලා ඒවා ලෝභයෙන්, දේශයෙන්, මොහෙන්, ඇලෙමින් ගැටෙමින් අවසන් වුණ බැවින් හේතු ඉතුරු වී අවසන් වෙන වැරද්ද සිද්ධ වුණා. ඒකයි පුරාණ කර්ම කියන්නේ. ඒවට කියන්නේ අපි කන්න කර්ම, සුක්ඛ කර්ම, කන්න සුක්ඛ කර්ම. සාමාන්‍ය පුද්ගලයෙක් ගාව මේ සේරම චිත්තාභ්‍යන්තරේ හටගන්න හේතු වශයෙන් ඉතුරු වෙනවා. එතකොට බාහිර ගැටෙද්දිත් මතුවෙන්නේ තමා තැබූ හේතු, තමා තැබූ හේතු බාහිරට නොගැටුණත් මතුවෙන්නේ අර හේතු තිබෙන නිසා. දැන් නිදහසේ ඉන්න නැත්තේ සිතට ඒවා එන නිසානේ. දැන් තේරෙනවද අර ආතතිය කියන වචනේ යටතේ තියෙන දුක? අපිට වාර්තා නැති වුණාට මේ වන විට මොනම දේවල් වෙලාද දන්නේ නැහැ. මොකද මෙහෙම ඉන්න පුළුවන් මේ සිතට එන දේ අරමුණක් වශයෙන් දැකලා අතාරින්න පුළුවන් අයට තමයි ඒකේ පීඩනයක් වදයක් නැත්තේ අනිත් අයට හරි අමාරුයි. ඒ නිසා මොකක් හරි බොරුවක් ගොතලා පාරට යන්න බලයි. ඔය පොලිසියට අහුවෙන්නේ මේ දවස්වල. Tamanට අදාළ නැති බලපත්‍රයක් මොකක් හරි අරගෙන නැත්නම් කතාවක් හදාගෙන අර ඉන්න බැරිකම. එනිසා මම දකින්නේ මේ වගේ කාලවක වානවලට මේ Tamanගේ සිත හික්මවා ගැනීමේ හැකියාව තිබෙනවා නම් ඒකට හොඳ අවස්ථාවක් මේක. සමහර අය කියන්නේ ඕක යද්දි වැඩ කරද්දි කරන්න බෑ රාජකාරිය වෙනයි භාවනාව වෙනයි කියලා කියන අය ඉන්නේ. එහෙනම් දැන් රාජකාරියක් නැහැ නම් දැන් කරන්නකෝ. එහෙම කියන අය. නෑ ඒ වුණාට මේකට මුහුණ දෙන්න පුළුවන් කමක් නෑ. ඇයි? ඒකට ඉගෙන ගන්න ඕන සංස්කාරයන්ගේ නිත්සුකාත්මය අනිදුක්ඛානාත්මය කියන දෙක ඔබ ළඟ තියෙනවා කියලා. මතක තබා ගන්න. එතකොට දැන් අපි තවත් වචනයක් කතා කරන්න වෙනවා. ඒ සිතට එන කාරණා චිත්තාභ්‍යන්තරයේ සැඟවීම සිදු වෙන්නේ ඒවා බාර ගැනීමේදී ඒවා සමග ඇලෙන සහ ගැටෙන සහ මුලා වෙන සහ හෙවත් මගේ සහ මම සහ මගේ ආත්ම කියන සංකල්පයෙන් බැඳෙන නිසා. ඒකට තමයි නිත්සුකාත්ම කියන්නේ. එතකොට වෙනම කවදාවත් මේ කිසිම දෙයක් නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගත්තේ නැහැ. එහෙනම් ඔබ මොකද කරන්නේ? සංකාර රැස් කරපු කෙනෙක්. දැන් මේවා වැඩිපුර තියෙන තරමට සිතට නිදහසක් නැවත දෙනවා. අන්න ඔබට මනෝද්වාරය පාවිච්චි කරන්න ඕන නම් මේක තේරෙන්න වෙනවා. තේරිලා එන වෙලාවට අර ගරිල්ලා හමුදාව සැඟවී ඉන්නකොට පේන්නේ නැහැ. ආපුවම පේනවා වගේ මේ ලෝභ දේශ මොහ මූලයන් අනුසේ හේතු පේන්නේ නැහැ. ආපු වෙලාවට තියෙන බව පේනවා. ආපු වෙලාවට අතහරින එකටනේ අතහරිනවා කියන්නේ.
අන්න මේ මොහොත අල්ලා නොගැනීමෙන් අවසන් කිරීම කියන තත්ත්වයට පත්වමින් මේ භික්ෂුව ඉඳලා තියෙන්නේ මොකේද මේ අරමුණු විදර්ශනාවේ. අන්න ඒක පෙන්වන්නයි මම මේ ගත්තේ. මේ කතාව ගත්තේ. ඒක ඒ භික්ෂුවට පවණක් නෙවෙයි විවේකයේ ප්‍රිය කරන විවේකයක් වෙනවා ඔබටත් කරන්න පුළුවන්. එතකොට මේ සිත සම්බන්ධයෙන් ගත් කල හටගන්න අරමුණු ඇලී ගැටි අවසන් වුණොත් පස්සේ ගන්න හේතු ඉතුරු වී අවසන් වෙනවා. ඒක හැමෝම කරන දේ. තථාගතයන් වහන්සේ වදාරන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අල්ලා නොගැනීමෙන් අවසර ගන්න මේ අවස්ථාව යොදා ගන්න. එතකොට ලෝභයේ දේශේ මොහේ මේ යනවා. ගරිල්ලා හමුදාව මේ යනවා. මේ ගරිල්ලා හමුදාවක් තමයි ක්ලෙස් කියලා කියන්නේ. ඒක තමයි මේ පුරාණ කර්ම ඡය කරමින් ඉන්නවා භික්ෂුව කියලා කියන්නේ. මේක එහෙම පුරුදු කරගත්තම ඊට පස්සේ මම මෙහෙමත් දකිනවා. ඔබ මේ වගේ ඔබ හරි මම හරි පැවිදි වෙන්න පෙර ධර්මයේ තේරුම් ගන්න පෙර කලාවු කාරණා පිළිබඳ අපිට අපේ මනසේ තිබෙනවා. දැන් බස් රථයක යන්න පිටත් වුණොත් වාඩි වෙලා ඒ යන කල්ම අපට බස් රථයේ ඇතුළත අය කරන විප්‍රකාර හෝ බස් රථයෙන් එළිය දකින දේවල් හමු වෙනව නේද? ඔබට එකක් සමගවත් ඇලෙන්න ගැටෙන්න අයිතියක් නැහැ. නවත්තන්න බෑ පාරේ තියෙන දේවල්නේ. නමුත් ඔබ ඒවා දිහා බලලා හිත ඇතුලේ මොනවා හරි උපදවා ගන්නවා නම් ඒක බාහිරයේද තියෙන ඔබ ළඟද? ඔබේ යන දේවල් තුල මොනවා හරි හොයනවාද? ඉබේ දැකලා වේගෙන් යනකොට හැම එකම පහු වෙනවා එකක්වත් අල්ලා ගන්න බෑ. නමුත් ඔබේ හිත යමක් හොයනවා නම් අන්න ඒකෙන් දකින්න ඕන ඔබේ හිතයි ඒක හෙව්වේ කියන එක. එහෙම ඒක තේරුම් ගත්ත පුද්ගලයාට වර්තමාන මොහොතේ හමු වෙන දේ ඔස්සේ මේ තමන්ගේ හිත ඇතුළේ තියෙන දේ හොයනවා කියන එක තේරෙනවා. චිත්‍රපටයක් නරඹුවත් ගීතයක් ඇසුවත් ඒ විදිහට ඒකේ විඳින්න ඕන සුන්දර රසය වෙනුවට අසුන්දර දෙයක් හොයනවාද? චිත්‍රපටයේ රංගපාන නළු නිලියන්ගේ සංගන තුල ඔබ නිර්වතක් හොයනවාද? එහෙම නැත්නම් ඔබ වෛරය පිළිගන්න කෙනෙක් වශයෙන් නම් පරිගන්නවා හොයනවාද? ගීතයක් තුළ නම් ඒකේ පෙන්නන සැඟවුන ශෘංගාරයක් තුළ රස විඳින්න හොයනවා. අන්න ඒක හොයාගන්න. ඒක බාහිරක නෙවෙයි තියෙන්නේ. ඒ නිසා මා දකිනවා මේ හැම දෙයක්ම තමන්ගේ සිතේ පවතිනා වූ කුණු උලුප්පා දෙන්න කරන උදව්වක්. නමුත් ඒක එහෙම තමන්ගේ සිතේ තියෙන කුණු ටික තමන්ගේ හිතට එන්න කියන අවබෝධයක් නැති පුද්ගලයාට කියනවා පුතග්ජන කියලා. දැන් අර ධර්මදේශනා 25ක 30ක මම කියලා තියෙන දේ මතක් කරගන්න. ගහක් වැඩිලා තිනවා ගහ ඇතුලේ කිරි තිනවා එන්නේ නැහැ. කිටේරියක් කරන් පස්පොලට කොටපුවාම පස්පොලින් මෙන්නේ ගහ ඇතුලේ තියෙන කිරි කියන වචනෙන් කියන්නේ මොකද්ද? පස් දොරට ගැටෙනකොටත් Taman තියාගත් ඒවා එනවා කියන එක නේද? දැන් එන්නමත් ඕන නේද තියෙන කල්. ඇවිදින් ඉවර වෙන්න වෙනවා. ඇවිදින් ඉවර වෙනවා අනාගතයට නොතවීමෙන් ඉවර කරනවා. දෙකම සිද්ධ වෙනවා. අපාගත සත්‍යය විපාක මේ විදර්ශනා කරලා නෙමෙයි ඉවර කරන්නේ. නැවත නැවත විඳලා ගෙවි යනවා. එහෙනම් විඳීමෙනුත් ගෙවි යනවා. නමුත් විදර්ශනා වඩන පුද්ගලයා විඳලා මේ මොහොතේ තියෙන වේදනාව උපේක්ෂා සහත විඳින්මින් ඒක පවත්තන්න නැතුව ඉස්සරහට නොතියමින් අවසන් කරනවා. එතකොට අතීතයේ හිස් වෙනවා අනාගතයට නොතිබීම සිද්ධ වෙනවා. මෙන්න මේ වැඩේ කරන්නට අවශ්‍ය අවධානයට තමයි සිය කියලා කියන්නේ. මතක තබා ගන්න. එහෙනම් මේ කතාව ඔස්සේ අපට මේ භික්ෂුවට වාඩි වෙලා මේක කරන්න පුළුවන් වුණා වගේ වාඩි වෙන්න විවේක නැත්නම් හිටිමින් ඉඳිමින් යමින් එමින් එහෙම නැත්නම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්තමින් බාහිර කාරණේ නිසා තමන් හොයන්නේ මොකක්ද? ඇසේදි හොයන්නේ මොකක්ද? කනේදි හොයන්නේ මොකක්ද? නාසේදි හොයන්නේ මොකක්ද? තමන් හොයන දේ ගැන විමසිලිමත් වෙන්න. අන්න ඒක එතකොට තමන් හදාගත්ත දෙයක් හොයනවා ඇරුණාම ලෝකේ තියෙන දෙයක් නෙමෙයි ඒක. මේක තමන් මේවට තියෙන ගිජු බව, උපාදාන බව හේතු කොටගෙන ඔබට තේරෙවි. ඒ පුද්ගලයා මහමග යන විට දකින්න අහන
වස්තු දකිනහන ස්ත්‍රී පුරුෂයන් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වල පවතිනා වූ ස්වභාවය එහෙම නැත්නම් අඩරිනුවස් ස්වභාවය සහ තවත් දේවල් ඔස්සේ ඔබ පවතින දේ දකින්නවද ඊට එහා දෙයක් හොයනවද? ඒ හොයන්නේ ඒක නෙමෙයි ඔබේ හිතේනේ. ඒ තමයි කොස්ස. ඒ තමයි දුර්වලකම. ඒක දැක්කම හරි. මම දැක්කේ මම මේ හදාගත්ත අතීත කෑදරකම කියලා තේරෙනවා. ඒවට කියනවා ඊට පස්සේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා. ඒක තලු මරලා ආයෙත් ඉල්ලුවොත් ඒක ආයෙත් හැංගෙනවා පස්සේ එන්න. මේ අරමුණක් ඉටු කර ගැනීම තුළ ඉවර වෙන්නේ නැත්තේ ඒකයි. ඔබ බලන්න ඔබ මේක නොකරන කෙනෙක් කියලා මං හිතනවා. නමුත් මත්පැන් බොන කෙනෙක් ගැන බලන්න. මත්පැන් පානය අරමුණ ඉටු කර ගැනීම. ඒක පුංචි තැනකින් පටන් අරන් ටික ටික වැඩි කරන් එනවා. දැන් වැටෙන තැනටත් ඇවිදින් ඉටු කරගත්තාද? ඉතින් හෙට හවස් වෙනකොට ඉටු කරගත්ත එකකින් ඇති වුණාද ආයෙත් ඉල්ලන්නේ නැද්ද ඔබේ සිත? මේ වගේ අනිකුත් හැම දෙයක්ම ඉටු කරගත්ත මට්ටමින් ඇති වුණාට හෙට ආයෙත් ඉල්ලනවා. මෙන්න මේක තමයි මේ කෑදරකම කියලා කියන්නේ, චිත්තාභ්‍යන්තරයේ තියනවා කියලා කියන්නේ. එහෙනම් ආයෙත් ඉල්ලන තැන වෙනුවට දැක්කොත් හම්බ වෙන. දැන් අපි කියමුකෝ තොරන් බලන්න දවස පුරා ඇවිදිනවා කෙනෙක්. තොරන් හොය හොය ඇවිදිනවා. අපිත් ධර්ම දේශනාවකට යනවා රාත්‍රියේ ආරාධනයක් ලැබිලා. අපිටත් තොරන් පේනවා. හැබැයි තොරන් බලන්න යන්නේ නැහැ, පේනවා. ඉතින් පේනොත් ඒකේ තියෙන වෙනස පෙනෙයි මොකක් හරි. පන්නන්න ගියේ නෑනේ. අනේ වගේ ගිජුකමෙන් පැන්වීම වෙනයි, අහට හමුවීම වෙනයි. ඇහැට හමුවීම වෙනයි කනට. මේ නිසා ඔබට මේකේ තේරෙන්න ඕන මේ වර්තමානයේ කියලා කියන්නේ බාහිර දේවල් වල උදව්වෙන් චිත්තාභ්‍යන්තරයේ තබා තිබුණ දේවල් එන අවස්ථාව. තරහ එනවා, බය හිතෙනවා, වෛරය ඇති වෙනවා, පරිගන්න හිතෙනවා කියලා කියන්නේ ඒවා තිබුණ නැත්නම් එනවද? ඒවා තමයි මේ කටුක සංකීර්ණ විපාක කියලා කියන්නේ. දැන් අදිවාසෙන්තෝ කරපු නිසාලේ විඳින්න වෙලා තිබෙන්නේ. ඔවුන්ට එරෙහිව යන්න, පරිගන්න, පස්සේ ගන්න තියන්න කල්පනා කරන්නේ නැතුව ඉවසන එක අදිවාසීත්වය. ඒකට මොකක්ද ඕන වෙලා තියෙන්නේ? තව වචන දෙකක් තියෙනවා. සතෝ සම්පජානෝ අවිහඤ්ඤමානෝ. ඒකට දෙයක් කොටගෙන නොරැවටෙන්න, සිතුවිල්ලක් වශයෙන් අතහරින්න ඥානවන්ත වෙන එක. ඒ වගේ මේක ඒකෙන් ඒකට යට වෙන්නේ නැති වෙන එක. විහඤ්ඤති කියන්නේ වෙනසෙනවා, යටපත් වෙනවා, අහු වෙනවා කියන එක. අවිහඤ්ඤමානෝ. අන්න බුදු සමයේ පෙන්ලා තියෙන භාවනාව. මේ භික්ෂුවගේ කතාව ආශ්‍රයෙන්. ඒක කියන්නයි මම මේ කාරණේ ගත්තේ. නමුත් එදා භික්ෂු සමාජයේ අයට දාන ටිකක් වළඳලා සිවුරු ටික සකස් කරන මේ කටයුත්ත කරන්න වෙලාව තිබුණා. ඒ නිසා වළඳලා වේගහක් යටට ගිහින් මොකද කරලා තින්නේ? ඇස් දෙක පියාන මොනවා හරි කියා ඉන්නව නෙමෙයි. පඨවි හරි ආපෝ හරි තේජෝ හරි. කළ කර්ම හිතට එනකොට ඒවට අහු නොවි අතහරිමින් ඉන්න. උපන්න කුසල් දුරු කිරීම. ඔබට ඒකට පැවිදි වෙන්න කියලා මම කියන්නේ. පැවිදි වෙච්ච අයට විවේක තියෙනවා නම් එහෙම කරාට කමක් නැහැ. එහෙම නැත්නම් ඒකට ලැබෙන අවස්ථාව කාටවත් කියන්නේ නැතුව, ප්‍රදර්ශනය කරන්න යන්නේ නැතුව, අඟවන්නේ නැතුව, ඔබ මවෙක් නම්, ඔබ පියෙක් නම්, ඔබ දරුවෙක් නම්, ඔවුන් කවුරුත් ගෙදර නැති වෙලාවක හෝ ඔවුන් එන්නේ නැති වෙලාවක හෝ ඔවුන්ට නොදැනෙන නිදිමත නැත්නම් හෝ කාමරයට වෙලා ඔබට මේ මනෝද්වාරයේ එනේවල් අතහරිමින් ඉන්න පුළුවන්. සංකල්ප මවනවා නෙමෙයි. සිතුවිලි ඔස්සේ යනවා නෙමෙයි. නමුත් අද මම දන්නවා වෙච්ච දෙයක් පිළිබඳව. අද කියන්නේ අද නෙමෙයි, මෑතදී. මෑත යුගයේදී. මේ බොහෝ දෙනෙක් මොකද කළේ? සිතට එන අරමුණු ආනාපාන සතියෙන් හෝ තව මොනවෙන් හරි අරමුණකින් නවත්තන්න උත්සාහ කළා. ආනාපාන ඇතුළු වීම පිටවීම සිහිය ඒක අරමුණේ තියාගන්න හදනවා. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පිළිමේ අරමුණේ තියාගන්න හදනවා. එතකොට අරමුණක් හදලා තියාගන්න හදනවා. මේ විදිහට මේ අරමුණ එක හදලා තියාගන්නකොට ටිකක් පුරුදු වුණාම ටිකක් වෙලා ඒක ඉන්න පුළුවෙන්නේ. දැන් මෙතනදි සිදු වෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස අරමුණු වෙන්නේ මේ අරමුණ තියෙනවා. නමුත් අර මත්පැන් ටිකක් දීව මිනිස්සයාට ඊළඟ දවසට වැඩිපුර ටිකක් ඕන වගේ මේ සිත ඊට පස්සේ අරමුණු හිතින් හදලා දෙනවා ඇතුලෙන්. තමන්ගේ හිතේ තියෙන ලෝභයේ, දේශයේ, මෝහයේ, සමාධියේ තරමට හදලා දෙනවා. ඊට පස්සේ නම් සද්දයක් ඇහෙන්න පුළුවනි, මාලිගාවක් පේන්න පුළුවනි, ආලෝකයක් පේන්න පුළුවනි, කවුරු හරි ඔබ සමග කතා කරනවා වෙන්න පුළුවනි. මෙන්න මේ විදිහට තමන්ට ඇහෙන පේන සිතුවිලි ඔස්සේ ගිය භාවනා සමාජයක් තමයි මේකේ තියෙන්නේ.
ඉතින් ඊට පස්සේ කියනවා ලෝකයක් දැක්ක, අපාය දැක්ක, එහෙනෙන් දැක්ක, දෙවියොත් එක්කලා කතා කළා, දෙවියෝ මට පේන්නේ නැහැ කතා කරනවා කියලා මේ තමන් හදාගත්ත සිතුවිල්ලට ඇහෙන දේ. සැබවින්ම මතක තියාගන්න ඒක. මේ දැන් කෙනෙක් මිය ගියයි කියලා හිතමුකෝ. ඒ මිය ගිය පුද්ගලයා නැහැ දැන් ආදාහනය කරලා බොමු දානය කරලා ඉවරයිනේ. නෝ ගෙදර ඉන්නකොට කතා කරනවා ඇහෙනවා. ඒ ඇවිදින් කතා කරා කියලා හිතන්නේ නැහැ. ඇවිදින් කතා කරන්න ඕනේ නැහැ. පාළුවේ ඉන්නකොට සිතුවිල්ල පහළ වුණා නම් එතකොට කතා කළා වගේ ඇහෙනවා. අර හීනේ පේනවා වගේ. ආයකට බාහිර වුණ නැහැ. මේක අත්දැකලා බලන්න ඕන නම්. ඒ නිසා අන්න එහෙම මේ සිතුවිල්ලට රැවටෙනවා කියන අවබෝධයක් නැති අය මේ සිත සංසුන් කර ගැනීම තුළ ඊට එහාට පේන සිතුවිලි ඔස්සේ යනවා ඇරුණාම සිතුවිලි අනාත්මය දැක්කේ නැහැ. ඉතින් බොහෝ දුර ගොස් සතරමං වෙලා ඉන්න බව තමයි මම දකින්නේ. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන සිතුවිලි වල රැවටිලා යන්න කියලාද? නෑ. uppannam kāma vitakkam vyapada vitakkam හිංසා විතක්කම් නාදි වාසේති පජහති ප්‍රහාණය සඳහා. මම හොඳට දන්න කරුණක් මම කියන්නේ මේ කතාව. ඒ නිසා සිත සංසුන් කරගත්ත ගමන් සංසුන්කමට ගැළපෙන අනාවැකියක්, වෙදකමක්, බෙහෙතක්, එහෙම නැත්නම් තවත් කවුරු හරි සමග සංවාදයක් මේ මොකක් හරි එකක් පේනවා. පෙනුනහම ඒක ඇත්ත කියලා හිතා ගන්නවා. ඒක භාවනාව පිළිහිట్లా කියලා ඒ ඔස්සේ යනවා. අනාවැකි කියන්න පුළුවන්, බේත් කියන්නත් පුළුවන්, තව මොනවා හරි පේන්නත් පුළුවන්. නමුත් ආයෙත් තමන්ගේ හිතට ඇවිත්ලා ගියා ඇරුණාම අදාළතට නම් කෙරුණේ නැහැ. බොහෝ දෙනෙක් මේ සමාජයේ මේ தත්ත්වයේ මත පිළිහිටලා තමන්ට පේන දේවල් ඊට පස්සේ ලෝක දේවල් විදිහට සමාජයට කියමින් ඉන්නවා. යන්න ඕන පාරේ ගියේ නැහැ. මේ කතාවේ ඕක නෙමෙයි පෙන්වන්නේ. මේ භික්ෂුව මොකද කරලා පෙන්වන්නේ? උන්වහන්සේ භික්ෂුවක් බවට පත් වෙලා තියෙන්නේ බුදුන් වහන්සේගෙන් බණ අහලා. දැන් උන්වහන්සේට දානේ වළඳන්න ඕන නැත්නම් වඩින්න ඕන නම් ඒක කරනවා. නැත්නම් අනිත් විවේකයේදී වාඩි වෙලා ඉන්න පුළුවන්. වාඩි වෙලා ඉඳලා මොකද කරන්නේ? අමුතුවෙන් මොකුත් ගන්නෑ. ස්වභාවයෙන්ම එන මනෝද්වාරයට එන කාරණා. uppannam kāma vitakkam vyapada vitakkam vihinsa vitakkam කියලා කතා කරන්නේ මේ කාරණා තමයි. මොකද කරන්නේ? ඒවා ඔස්සේ පෘථග්ජන පුද්ගලයා අහු වෙලා යනවා. ඒවා සිද්ධි දේවල් තැන් වශයෙන් ඒවා තියෙන වේදනාව විඳිමින් අදිවාසේති නප්පජහති නවිනෝදේති පාවිච්චි කරනවා. නමුත් මේ කතාවෙන් පෙන්වන්නේ මේ විපාකයේ කටුක වුණත් ඒක දරාගෙන ඒවට අහු වෙන්නේ නැති වෙන්න, ඒවන් රැවටෙන්නේ නැති වෙන්න, ඒවට ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැති වෙන්න සංසිඳුමින් ඉන්නවා. උපසමය මෙතන සිදු වෙනවා. මෙන්න ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ කරන භාවනාව මතක තබා ගන්න. අන්න මේ සිද්ධිය දකින බුදුරජාණන් වහන්සේ තමයි මේ ගාථාවෙන් ඒ ක්‍රියාවලිය පෙන්වලා තිබෙන්නේ. ඒ උන්වහන්සේගේ ක්‍රියාවලිය තමයි මේ ගාථාවෙන් පෙන්වලා තියෙන්නේ. සබ්බ කම්ම ජහස්ස බික්ඛුනෝ, සියලු කර්ම අතහරින භික්ෂුව. කර්ම රැස් කරන නෙවෙයි, සබ්බ කර්ම ජහස්ස පජහති ජහස්ස. අර කරමින් ඉන්නේ ඒකයි. වර්තමාන මොහොත අනාගතයට උපදින්න හේතු තියන්නේ නැතුව අවසන් කරන එකට තමයි මේ අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ. උන්වහන්සේගේ ක්‍රියාවලිය මේ පෙන්වලා තිබෙන්නේ. දුනමානස්ස පුරේ කතං රජං, පෙර කරපු කුණු කන්දල්, රජස් කියන්නේ කිලුටු, ඒවා මේ මොහොතේ දුරු කරමින් ඉන්නවා. අපි ඒකට කියනවා උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම, සම්මා වායාම වල. දැන් මෙතන උත්සාහයක් ධර්මින් ඉන්නේ, ඒකයි වායාම කියලා කියන්නේ. වර්තමානය වෙනත් දේවල් වලින් හිස් කරගෙන අතීතයට එන්න ඇරලා ඒකට නොරැවටි ඒක ඔස්සේ එකට එක කරන්න පරිගන්න අනාගත සැලසුම් හදන්න නැතුව ඒවා ඉවර කරන්න බලනවා. අමමස්ස ටිතස්ස තාදිනෝ, මමස්ස මමස්ස. අමමස්ස කියන්නේ මමත්වයක් නැති, නැතිව හිටින්නා වූ. ටිතස්ස සිටිනවානේ. දැන් එහෙනම් අරමුණේ නේද මමස්ස තිබිලා තියෙන්නේ. ලෝභයට, දේශයට, මොහයට, ඊර්ෂ්‍යාවට රැවටෙනවා නම් මමස්ස නේද? ඒ මමත්වෙන් නොගැනීමට අමස්ස කියනවා. මමත්වෙන් නොගැනීමෙන් සිටින,
එතන ඊට පස්සේ තියෙනවානේ තාදි. ඔය ලාභයට අලාභයට සැපට දුකට කම්පා නොවන ඇලෙන්නේ ගැටෙන්නේ නැති බෙදා ගන්න නැති ස්වභාවය තාදි. දැන් පුහුණු කරන්න ඕන කාරණාව. මේ භාවනාව සිදුවෙන්නේ සෝවාන් සිර රහත් දක්වා. ඒ ධර්මයේ තේරුම් අරගෙන දැන් මම දකිනවා මෙහෙම පදයක් ත්‍රිපිටකයේ තිබෙනවා අංගුත්තර නිකායේ ඒක නිපාතේ එහෙම මතක් කරලා දෙන්නේ ඒක තේරුම් ගන්න. අට්ඨාන මේතම් භික්ඛවේ අනවකාසෝ යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ. මහණෙනි ඉඩක් නම් ඇත්තෙව නෑ, අවකාශයක් නෑ, වෙන්නත් බෑ කාටද? දිට්ඨි සම්පන්න හේවත් සෝවාන් පුද්ගලයාට. කිංච සංකාරං නිච්චතෝ උපගච්ඡය. මේ හිතට එන අපුඤ්ඤාභිහෝ පුඤ්ඤාභිහෝ ආනිජ්ජාභි කිසියම් සංඛාරයක් නිච්චතෝ උපගච්ඡය කියලා කියන නිත්‍ය වශයෙන් නෙවත් මමත්වයෙන් ගන්නට ඉඩ නැහැ. අනවකාශෝ. ඇයි? ඔහු මේ සංඛාරයන්ගේ බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය කර්මක්ෂය කරන මාර්ගය බව පිළිගත්ත කෙනෙක්. ඒ නිසා ඔහු ඇලී ගැටි දිනන්න යන එකට ඉඩ නැහැ ඔහුට. මේකදී මම කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සංඛාරය අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොවී අවසන් වෙන මේ අනිත්‍ය තමයි බුදුදහමේ පෙන්වන අනිත්‍ය තේරුම් ගැනීම. එතකොට සෝවාන් පුද්ගලයා කියලා කියන්නේ අනිත්‍ය පිළිගත්ත කෙනා කියලා මේක කියන්නේ. නමුත් වර්තමාන සමාජයට යොදලා බැලුවොත් එහෙම මේ ලෝකේ ඕන කෙනෙක් බෞද්ධ වෙන්න ඕන නැහැ. ওই බාහිර දේවල් වල කැඩී බිඳී යාම අනිත්‍ය වශයෙන් පිළිගත් ඕන කෙනෙක් එහෙනම් සෝවාන් වෙන්න ඕන. බණ දන්නේව නැතුවම නැහැ. බාහිර වස්තුන්ගේ අනිත්‍යට සංඛාර අනිත්‍ය කියන්නේ නැහැ. බාහිර වස්තු සම්බන්ධයෙන් පෙන්වන්නේ බිදුරම් පබංගුරම් කියලා කය සම්බන්ධයෙන්. එනත අනියත බව කියලා සඳහන් කරන්නේ. එහෙම නැත්නම් කය සම්බන්ධයෙන් මේ වෙනස් වීමට මොකද්ද පෙන්වන්නේ? අනිච්චං නෙමෙයි ජරා. ඔය කතමංච බික්කවේ ජරා කියන එකේ පෙන්වන්නේ දි รา යන බව කියන එක. ඒ නිසා දි รา යන බව නෙමෙයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය ද්‍රව්‍ය සම්කන්ත දේවල් වල බලන්න බෑ. ඒවා සිතේ උපදින මේ පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි සංඛාරවල තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නිත්‍ය අනිත්‍ය කියන දෙක රැඳී පවතින්නේ. බුදුවරයෙක් පහළ නොවන ධර්මයේ තේරුම් නොගත්ත පුද්ගලයාගේ දර්ශනය නිත්‍ය. ඒ නිසා තමයි ඔහු දුකටපත් වෙන්නේ. මම නම් දකින්නේ නිත්‍ය නිසා දුකටපත් වෙනවා නම අනිත්‍ය නිසා නම් දුකටපත් වෙන්න බෑ. කොහොම ඉතින් මේක අනිත්‍ය නිසා දුකයි කියලා පරිවර්තනය කරන උගන්ලා තියෙනවද මම දන්නේ නැහැ. දුකටපත් වෙන්නේ නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන්. දුකින් මිදෙන්නේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන්. ඒක තිබෙනවනේ. සෝවාන් පුද්ගලයා මොකද කරන්න ඕන? සංස්කාරයන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. සකෘදාගාමී අනාගාමී අරිහත් පුද්ගලයා සංස්කාරයන් අනිත් දුක් එන අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේ දුකටපත් වෙනවට කෙලෙස් නැතෙන්න ඕන නේද? කෙලෙස් නැතනවා කියන එකේ තේරුම මොකද්ද? ඒ වයින් මතු අනාගතයක් මතු පුනර්භවයකට හේතු නොවි නිමා වෙනවා. එහෙනම් නිත්‍ය සුඛ ආත්මයේදී තමයි ලෝභ දේශ මොහ රැස් වෙන්නේ සහ කෙලෙස් බලවත් වෙන්නේ. දැන් එහෙනම් ඒ මොහොතට එන දේ සමග ඇලුනොත්, ගැටුනොත්, මුලා වුනොත්, බාරගත්තොත්, ප්‍රතික්ෂේප කළොත් ඒ හැම එකේදීම මමස්ස. අමමස්ස නෙමෙයි. නමුත් මේ භික්ෂුව සම්බන්ධයෙන් බුදුන් වහන්සේ වදාරන්නේ අර උත්සාහයෙන් මේවා කෙරෙහි සිහියෙන් ඉඳලා නොඇලෙන්න මහන්සි වෙන එකට අමමස්ස. අමමස්සටිතස්ස මමත්වෙන් නොගෙන ඉන්නවා. එතකොට මමත්වෙන් ගත්තොත් ලෝභ දේශ මොහ මට්ටමක් එනවා. අමස්සටිතස්ස තාදිනෝ සංසොන් වෙනවා. ඒ නිසා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මම මේ කියන දේ. මේ ගැඹුරු බණක් ඕන නෑ නිකන් ඉඳගෙන කල්පනා කරලා බලන්න ඔබට සංසුන් නැද්ද කියලා. කල්පනාවෙදින් ඔබ ටිකක් එහාට මෙහාට යොමු කළාට එහෙම නැත්නම් ඔබ සංසුන් කෙනෙක්. නමුත් ලෝභය, ඊර්ෂ්‍යාව, ද්වේෂය, වෛරය ආපුවම මොකද වෙන්නේ? ඇස් රතු වෙලා, වචන වෙනස් වෙලා ඔබ නොසන්සුන් වෙනව නේද? මේ නොසන්සුන්ුනේ කය වුණාට නොසන්සුන් කළේ කවුද? ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව නැමැති හිත නෙවෙයිද ඔබ නොසන්සුන් කළේ? හොඳයි ඒවා නැත්නම් ඔබ නොසන්සුන් වෙයිද? එසා බුදු සමයෙන් පෙන්වන්නේ මේ සංසුන්කම නෙවීම කියලා. ඒක තියෙන දෙයක්.
ඒකට එරෙහි බලවේගය තමයි නොසන්සුන්කමවත් නීවරණ ඇවිදින් වහලා ඔබව වැරදි පැත්තට අරන් යන එක. මේ සංසුන්කම අතහැර නොසන්කම ඔස්සේ ඔබ ලෝභ දේශ මොහ බලවත් කරනවා නම් ඔබ ගෙනියන්නේ ජීවිතෙන් එහා පැත්තට මරණයෙන් එහා පැත්තට මරුගෙන යාමක් නෙමෙයි ජීවිතය තුළ ඔබ ගෙනියන්නේ මායя. එතකොට ඒ වගේ අවස්ථාවක් නැවත නැවත භාවිතා කරලා උත්සන්න වුණ මොහොතට සතිය පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ. කපලා කොටලා ගිනි තියලා විනාශ කරලා සියලුම කරලා පස්සේ තමයි කල්පනා කරන්නේ මට වෙලා ඉන්නවා මැරෙනවා පේනුන්නේ අනේ කරගත්ත අපරාධයක් කියලා. ඒ සමේ නොසන්සුන් මොහොතට දැන් මම ඉන්නේ හොඳ තැනක නෙමෙයි මායයත් එක්ක කියලා තේරුම් අරගෙන නොසන්සුන් බව සංසිඳවා ගන්නට තරම් ඔබ එතෙන්ට ඥානය සහ සිහිය ගේන්න වෙනවා. එහෙනම් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ උත්සන්න වීම සුඛයි කියලා නෙමෙයි උපසමේහවත් සංසිඳීම සැපයි කියලා. දැන් මේ කර්ම සූත්‍රයේ පෙන්වන්නේ ඒක තමයි. මම මේ කතාව ගත්තේ මේකයි බුදුන් වහන්සේ ඉස්සරහට භික්ෂුවගේ ක්‍රියාකලාපයේ වචනෙන් පෙන්නනවා භික්ෂුවක් හෝ ධර්මයේ තේරුම් ගත්ත ඕන කෙනෙක් දුකින් දෙන්න කැමති නම් ඒ ක්‍රියාකලාපයේ ඉන්න වෙනවා. ධර්මයේ තේරුම්ට පෙර එක්රැස් කරගත්තා වූ අතීත කර්ම පුරාණ කර්ම අවස්ථාවක් දුන්නාම මතුවෙනවා. තේරුම් ගත්ත පුද්ගලයාට පස්දොරොස්සෙත් මතුවෙනවා. එහෙමත් නැත්නම් තේරුම් ගත්ත පුද්ගලයාට මනෝද්වාරයේත් මතුවෙනවා. එතැනට පත්වී මැදිහත් වී දෙයක් කෙනෙක් කොට අරගෙන ලෝභයෙන් දේශයෙන් මොහෙන් වියර වී වනසන්ට යන එක වෙනුවට ඒ මොහොත සිතුවිලි වශයෙන් දැකලා එහි කෙනෙක් නැති බව දැකලා හටගත්ත දේ අල්ලගත්තේ නැති වෙන බව දැකලා අන්න එහෙම ඒ මොහොත සංසිඳව ගන්න කටයුතු කරන එක. තනාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති කියලා කියනවා වගේම මේ කියන වචන ටිකත් පාවිච්චි වෙනවා. මොකද්ද? අදිවාසෙන්තෝ සතෝ සම්පජානෝ අවිහඤ්ඤමානෝ. ඉවසමින් ගහගන්න මරාගන්න කොටාගන්න නොයමින් සතිමත්ව නුවණින් කලබලයටපත් නොවෙමින් ආවේශ නොවෙමින් අවිහඤ්ඤමානෝ. මෙන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුගේ හැසිරීම රටාව මේ වචන වලින් පෙන්වන හැටි. ඔබටත් අද වළංගුයි තේරුම් ගත්ත කෙනෙකුට. ඔබ බුදු සමය තුල පෙන්වන්නා වූ සංසුන් බවට පත් වෙන්න කැමතිද? ඒක මරණයෙන් එහා පැත්ත වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ජීවිතය තුළ මේ මොහොත උදව් කරන වෙන්න ඕන දෙයක්. ඒ කාරණාවේදී ළමා කාලයට වඩා තරුණ කාලයට මැදිවි අග කාලයේ අපහසුයි. මොකද මේ පුරාණ කර්ම රැස් කරපු සංඛ්‍යාව වැඩි. ඒකමයි මම ඔය සමාජ සමහරට අයට කියන්නේ ඔය ඇතැම්හු කල්පනා කරනවා රජයේ සේවයේ එහෙම ඉන්න අය රාජකාරී කරන්නයි භාවනා කරන්නයි දෙකක් කරන්න බෑ. නමුත් 55 60 වෙනකොට ඒවා කරන්න ගිහින් ඇති වෙන ලෝභ දේශ මොහ ටික අයින් කරගන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද? රැකියාව කරන ගමම නොපිහිරි ඉන්න උත්සාහ කළා නම් නොපිරිහි එනල් ලේසි. පහුවන තරමට පහු තරමට කොහු කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා තමයි බුදු සමයේ ඔය පැවිද්දට පත් වුණාය සේරම කලු කෙස් සුදු වෙන්න පෙර තාරුණ්‍යයේදී ඔතෙන්ට ආව කෙනකේ තේරුම ඇඳුම් මාරු කරා කියන එක නෙමෙයි. ආපහු යන පාරටපත් වුණා කියන එක. ආපහු යන්න පටන් ගත්තයි කියන එක. එහෙනම් මම දකින්නේ ලබාගත් ජීවිතයේ ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් නම් ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි පටිසෝතගාමිත්වයට අවතීර්ණ වෙන්න වෙනවා. එකතු කරන වෙනුවට අතහරින. මේක තමයි මේ කර්ම සූත්‍රයේ පෙන්වන්නේ. මේ කර්ම සූත්‍රයේ පෙන්වන්නේ කර්ම රැස් කිරීම නෙමෙයි කර්ම සේ කිරීම. එහෙනම් ඔබටත් මේ ඒ මොහොතට එන හැඟීමට වහල් වීම තමයි මේ මමස්ස කියන්නේ. අර ආධාර පාළුවේ ඉන්න බැරුව ලෝභයෙන් දේශයෙන් මොහෙන් පිස්සෙක් බවට පත් වෙලා පාරේ ඇවිදින්නේ නැත්නම් ඉන්න බෑ කියන්නේ ආතතිය කියන්නේ ඒක. නමුත් තව මොහොතකින් මේක නැති වෙනව නේද? යම්කිසි හිතක තියෙන පීඩනේ ඒ මොහොතට බලවත් වුණාට තව ටිකකින් ඒක නැහැ. එහෙනම් ඒ මොහොත දරා ගන්නනේ අපි ඉගෙන ගන්න ඕන. මේක විශාල ඔබ තුළ ඇතිවෙන්නා වූ ප්‍රශ්න වලට විසඳුමක් බවට ඔබට වැටහෙනවා ඇති. මොහොත උත්සන්න කරගෙන අවුලක් බවට පත් කරගන්න නැතුව මොහොතකට දරා ගන්න පුළුවන් නම් හෙට වෙනකොට ඔය පෙන්නන ඕකේ උණුසුම උද්වේගකර භාවය
සමාජයෙන් එල්ලෙන චෝදනාව අපහාසය ඔය මොකක්වත් ඒවා ලොකු දේවල් වශයෙන් පෙවුනට හෙට වෙනකොට නැහැ. බැලුන එක හුලන් ගියා වගේ තමයි. ඒ නිසා මේ කලබල වෙන්න හේතු තියෙන කොටයි කලබල වෙන්න හේතු නැති වුනහම සිද්ධි වුණාට කලබල වෙන්නේ නැහැ. ඒක තමයි මේ බුදු සමයෙන් පෙන්වන ප්‍රතිඵලය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ කලබල නොවන ලක්ෂණය තේරුම් ගත්ත පුද්ගලයා තුළ ප්‍රදර්ශනය වේවි ගැටලුවලදී. කැපිච්චෙප්පණුවෙක් වගේ දඟලනවා නම් කලබල වෙනවා නම් එහෙනම් කටපාඩමක් කරුණාම ප්‍රායෝගික වෙලා නැහැ කියන එකත් හොයාගන්න පුළුවන් වේවි. එහෙනම් මේ පින්නතුන් ධර්මදේශනාවට බලාපොරොත්තුනේ ධර්මදේශනාවක් කරවාගෙන තමන් අවබෝධ කර ගැනීම සඳහා ධර්ම දානයක් දීම මේ ධර්ම දාණය මේ සිත හදාගන්න මාර්ගයට යන්න හැමදිනාටම උපනිශ්‍රේ වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාවේ දායකත්වය දරා තිබෙන්නේ ගමක් රටක් මතක් නොකලට ගමක් නැහැ ඒකට අවශ්‍ය නැති නිසා කාන්ති බස්නායක මහත්මිය, චන්දිමා කාංචනා දියණියන්, හේමන්ත බෑනනුවන් සහ සන්තුස්නි ආයුෂි මිනිබිරියන් සහ දේවිකා චිත්‍රායන සහෝදරයන් විසින්. ඔවුන්ගේ අරමුණු අතර කාන්ති බස්නායක මහත්මියගේ ආදරණීය ස්වාමියා වූ චන්දිමා සහ කාංචනා දියණියන්ගේ ආදරණීය පියාණන් වූ හේමන්ත මහතාගේ දයාබර මාමණ්ඩිය වූ සන්තුස්නි සහ ආයුෂි යන දියණියන්ගේ ආදරණීය සීයා වූ බත්තරමුල්ල රොබර්ට් ගුණවර්ධන මාවතේ අංක 120න් 5 දරන නිවසේ පදිංචිව සිට පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු ලෙසත් මහනුවර කඳුරට ප්‍රජා සංවර්ධන සාධනමේ සභාපති හා විධායක අධ්‍යක්ෂ ලෙසත් සේවය කොට විවිධාකාර සමාජ ගැටලුවලට මුහුණ දුන් ජනතාවට සහන සලසා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට විදේශ ආධාර ලබා දෙමින් එම දිලුන් ජනතාව සමග එක් වී වැඩ කළ සහ තම ඥාතීන්ට යුතුයකම් වගකීම් මනාව ඉටු කරමින් ඥාතීන් අතර නායකයෙකු වූද සමකාලීන පාසල් මිතුරන්ටත් විශ්වවිද්‍යාලයේ මිතුරන්ටත් උපකාර කළ සුහද මිතුරෙකු වූද සෑම සේවාස්ථානයකදීම ඉහළ ප්‍රධානීන් තම සේවා සගයන් පහළ නිලධාරීන් ග්‍රාමීය මට්ටමේ නායකයන් සේවා ලාභීන් ගොවියන් කම්කරුවන් වතුකරුවන් දිලුන් ජනතාව සමග සමීපව කටයුතු කළ මානව හිතවාදී මහත්මයෙකු 2020 මැයි මාස 31 වන දින අභාව ප්‍රාප්ත වී අද දිනට වසරක් සපිරෙන ආචාර්ය අනුරුද්ධ කුමාර බස්නායක මහතා ගෞරවයෙන් සිහිපත් කරමින් ඔවුන්ගේ මෙහෙවරට අවශ්‍ය තැනක උපදී ඇත්නම් මේ පින් අනුමෝදන් වී ඒ ජීවිතයේ දුක් කෙලවර කරවාගෙන මතු උපදිනා භවයකදී සද්ධර්මය හමු වී උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න මංපෙත් පෑදේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින සියලුම දෙනාට ඒ සඳහා අපකප වී කටයුතු කරනා සියලුම නිලධාරීන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ලබනවා. ධර්මදේශනාවට මූලදායකත්වය දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංස මත පිහිටා මේ අනුග්‍රහක පින්වතුන් විසින් මේ මතක් කළා වූ ඔබ හැම දෙනාගේ මේ මානව හිතවාදී පියතුමා නැත්නම් ඥාතිවරයාගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණයයි මේ පවත්වන්නේ. ඒක ධර්ම දානයක් බවට පත් වෙනවා. එතුමන්ට තව තවත් මේ කළපු මෙහෙවරට අනුව පරලෝකීය නම් පින් බලාපොරොත්තු වෙන්න ඕන තැනක ඉන්නවා කියලා අපි හිතන්නේ නැහැ. එතකොට යලිත් දිව්‍යයන් අතර මිනිසුන් අතර. එනම් පුණ්‍යානුමෝදනාවක් ඕන නැහැ. පුණ්‍යානුමෝදනාවන පරතත්වෝපජීවීන්ට විතරයි. එනම් ගුණ සිහිපත් කරන්න. එතුමන් හෝ නම් වශයෙන් සඳහන් කළ කෙනෙක් කැමති නම් පින් අනුමෝදන් කරගනිත්වා. මතු භවයේ මිනිසත් භව බවටපත් වේවා. ඒ ජීවිතයේදී අලිත් මේ ත්‍රිලක්ෂණ වෙන දහම් කරුණු ගැඹුරු මුහුකුරා යාමේදී නිවෙන සැනසෙන මං පෙත් විර කරගන්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. අපවෙන් කළ ප්‍රාර්ථනාව බාර ගන්න අතර අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබ හැම දෙනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සැලසේවා. අනාගත බලාපොරොත්තු ඉටු වේවා. රෝග පීඩා දුරු වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා. ත්‍රිලක්ෂණ වෙන දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාවට හා ගැනීම තුළින් නිවෙන සැනසෙන මං පෙත් විර කරගන්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර ගමේ හෝ රටේ හෝ රජයේ හෝ යම් කිසි රටක හෝ කොරෝනා වසංගතයේ මැරලීම සඳහා රජය විසින් නිකුත් කර තිබෙනා වූ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්නට තරම් විනයගරුක වීම තුළින් මේ වසංගතයෙන් මිදෙන්න පිරිසට ඇස්පෑදේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानम्